සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්මා දිට්ඨි ධර්ම දේශනා මාලාවේ අපි කතා කරමින් ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසයකට අයිති සම්මා දිට්ඨි සූත්‍රය ගැන. අපි දැන් මේ සාකච්ඡා කර ඉන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේ තුන්වෙනි පරයය. ඒ තමයි සත්‍යවාරය. චතුරාර්ය සත්‍ය ගැන භාග්‍යවතුන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ සම්මා දිට්ඨි සූත්‍රයේ දේශනා කරන ඒ දහම් කරුණු තමයි අපි සාකච්ඡා කරගෙන ඉන්නේ. ඒ දීර්ඝ ගමනේ සැරිසරා යන අපිට ඒ දීර්ඝ භයංකර දුක්ඛිත සසර ගමනේ නිමාවක් දකින්න, කෙලවරක් පේන්න උපකාර වෙන්නේ මේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියටපත් වීම. එතකොට මේ පින්වතුන්ට මම අද කල්පනා කළා ඒ චතුරාර්ය සත්‍ය ගැනම සම්මා දිට්ඨිය ගැනම කියවෙන තවත් අපූර්ව දේශනාවක් කියා දෙන්න. මේ දේශනාවේ නම චන්න සූත්‍රය. අඩංගු වෙලා තිබෙන්නේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල, කන්ද සංයුත්තේ තුල. චන්න සූත්‍රයේදී මේ චන්න කියන නම අපිට හුරු පුරුදුයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ මනුලෝ උපදිද්දීම ඉපදුණු කෙනෙක් තමයි චන්න. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ඒ බෝසත් කාලේ, ගිහි වාසය කරන බෝසත් කාලේ ළඟම යහළුවා විදිහට කටයුතු කළේ චන්න. සෑම කටයුත්තකට වගේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ චන්නව තමයි එකතු කරගෙන යන්නේ. ඒ විදිහටම බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍මණය කරද්දී ඒ අබිනිෂ්ක්‍රමණය කරන ගමනටත් එකතු කරගත්තේ චන්නමයි. ඒ තරම් වෙන කාටවත් නොකියපු, ලෝකයටම හොරෙන් කරපු අබිනිෂ්ක්‍රමණයටත් චන්නම එකතු කරගත්තේ. ඒ තරම් විශ්වාසයක් බෝසතාණන් වහන්සේට චන්න ගැන තිබුණා. එතකොට මේ හේතුව නිසාම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්සේ කාලෙක චන්න බුද්ධ ශාසනයේ පැවිදි වුණා. චන්න පැවිදි වෙලා අර බෝසත් කාලේ ඇති කරගත්තු ඒ යහළුකමම තමන්ට බාධාවක් කරගත්තා.
ඒ බැඳීමම බාධාවක් කරගත්තා. ඒක මාන්නයට ගත්තා. මාන්නයට අරගෙන බුදුරජාණන් වහන්සේ මගේ, ධර්මයේ මගේ කියලා, ශාසනය මගේ කියලා මමත්වයෙන් ඇසුරු කරන්න පටන් ගත්තා ශාසනය. ඒකත් එක්ක මමත්වයෙන් ඇසුරු කරත් ඉන්නේ මාන්නේ. මාන්නයක් වෙනවා. හැම වෙලාවෙම Tamanට මිම්මක් හදා ගන්නවා. ආන්නේ මිම්ම අපිට බාධායි. මම මෙහෙම කෙනෙක්, මම මෙහෙම කෙනෙක්, මම මේ වගේ කෙනෙක් කියලා තමන් ගැනම ඇති කරගන්න මිම්මක් තියෙනවනේ. මේ සසර ගමනේ, කෙලවරක් නැති සසර ගමනේ, මේ යන ගමනේ අපිට මොන මිම්මවල්ද? අපි ඔක්කොම සසර දුකට අහු වෙච්චි, සංසාර දුකට අහු වෙච්චි අසරණ සත්‍යයෝ. සාමාන්‍ය ලෝකේ නම් අපිට තියෙන්න පුළුවන් එක එක තරාතිරම්, පට්ටම්, නම්බුනාම, ඊට පස්සේ එක එක වගකීම්. මේ දේවල් සාමාන්‍ය ලෝකේ තියෙන්න පුළුවන්. ඒක කොහොම ලෝකෙටයි තියෙන්නේ. ලෝකේ කිව්වේ දුක. ඔක්කොම දුකටයි තියෙන්නේ. දුකින් ඈතර වෙන ගමනකට එකක්වත් අදාළ නැහැ. අනේ එකක්වත් අදාළ නැහැ. අපි ඔක්කොම දුකින් ඈතර වෙන ගමනක යෙදෙන අපි ඔක්කොම ඒ දුකට අහුවෙච්චි දුක්ඛිත සත්‍යෝ. චන්නට වැරදුණු තැන තමයි අන්න ඒක තීරුම් නොගැනීම. ඊට පස්සේ මාන්නය ඇති කරගෙන නිවන් මඟක් දිනු කරගත්තේ නැහැ. හැබැයි අර බුදුරජාණන් වහන්සේ මගේ, ධර්මයේ මගේ, සංඝයා මං කියන විදිහට ඉන්න ඕනේ කියලා. මොකද මම තමයි මේ බෝසත් කාලෙම මේ බුදුරජාණන් වහන්සේ, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ළඟින් ඇසුරු කළේ. මටයි අයිතිය තියෙන්නේ කියලා සංඝයාව, සංඝරත්නය අවතක්සේරු කරන්න පටන් ගත්තා. සංඝයාව පෙළන්න පටන් ගත්තා. පැවිදි වෙලා. මේක බුදුරජාණන් වහන්සේට පවා අවවාද කරලා බුදුරජාණන් වහන්සේට පවා මේක පාලනය කරගන්න බැරි වුණා. ඒ තරම් මම ආයනේ. ඒ තරම් මාන්නේ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න ආසන්නේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා කියන ආනන්දේ මගේ පිරිනුවම් පෑමෙන් පස්සේ චන්නට බ්‍රහ්ම දණ්ඩනේ පනවන්න. ඒක බුදුරජාණන් බණ විශේෂයෙන්ම දේශනා කරන්නේ. බුදුරජාණන් දන්නවා මේ කෙනාව මෙයා සංසාරේ මහා පිනක් තියෙන කෙනෙක් නේ. දැන් සංසාරේ මහා පිනක් නැත්තම් බෝසතාණන් වහන්සේ මේ මනුලෝ උපදිද්දීම අර සහජාතව ඉපදුණු හටගත්තු දේවල් අතර එකක් නේ චන්න ඇමතියා. ඒතර ඒක මහා පිනක් නිසානේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාට පින තියෙනවා කියලා. හැබැයි යමකින් ඒ අවස්ථාව වෙහිලා තියෙනවා. ඒක දන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ඒ පිරිනුවම් පාන්න කිට්ටුව චන්නට බ්‍රහ්ම දණ්ඩනේ පනවන්නේ කියලා අනුදැන වදාරන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා චන්න ස්වාමීන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වා. දැන් චන්න ස්වාමීන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වා කියලා කියන්නේ මේ ශාසනයේ තියෙන බරපතලම දඬුවමක්. භික්ෂුන් වහන්සේලා චන්න ස්වාමීන් වහන්සේට අවවාද කරන්නේ නැහැ. චන්න ස්වාමීන් වහන්සේව ගණන් ගන්නෑ, ඇසුරු කරන්නේ නැහැ. චන්න ස්වාමීන් වහන්සේට පුළුවන් භික්ෂුන් වහන්සේලාත් ඒ කතා කරන්න. හැබැයි භික්ෂුන් වහන්සේලා චන්න ස්වාමීන්ට අවවාද කරන්නේ නැහැ. අතහැරලා දානවා. හරියට නිකන් සාමාන්‍ය විවහාරේ පාවිච්චි කරනවා නම් අර මේ අයින් කරනවා කියලා කියන්නේ, කොන් කරනවා කියන්නේ ඒ වගේ. ඒතකොට ඒක කෙනෙකුට ලොකු පීඩාවක්. දැන් නම් මං හිතන්නේ දැන් කොහොම වේද කියලා. ඒ කාලේ ඒක පීඩාවක්. කතා නොකර සිටීම. දැන් නම් සමහරට කතා නොකර හිටියොත් එහෙම හරි හොඳ වැඩේ කියලා ෆෝන් එකට බහයි. නේ ෆෝන් එකට බහලා ෆෝන් එකේ ලෝකේ කරගනි. දැන් නම් ඒ කාලේ යම්කිසි කතාවක් කතා කරන්නේ නැත්නම්, අවවාද අනුශාසනා කරන්නේ නැත්නම් ඒක හරියට Tamanට දැනෙනවා. ඉතින් ඒක නිසා සබ්‍රහ්මචාරීන් වහන්සේලා චන්න භික්ෂුවට, චන්න ස්වාමීන් වහන්සේට අවවාද නොකර අතහැරියා.
ඉන්පස්සේ තමයි ටික කාලයක් යනකොට චන්න ස්වාමීන් වහන්සේ තේරෙන්න පටන් ගත්තේ අනේ මට සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අවවාද කරන්නේ නැහැ නේද කියලා. අනුශාසනා කරන්නේ නැහැ නේද කියලා. අන්න චන්න ස්වාමීන් වහන්සේගේ සිතට ඒක වැදුනා. ඉන්පස්සේ මේ දේශනාව දේශනා කරන කාලෙ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා මේ දේශනාව කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දේශනාව කරාට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක්මයි ආනන්ද ස්වාමීන් වහන්සේ උපුටා දක්වන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක්මයි. අන්න බලන්න ශ්‍රාවකයාගේ ස්වභාවය. මේ දේශනාව ඒට මුල් වෙන කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා බරණැස ඉසිපතන මිගදායි වාසය කළා. වැඩ වාසය කළා. අතකෝ ආයස්මා චන්නෝ සයන්න සමයන් පටිසල්ලානා බුට්ටිතු අවාපූර්ණං ආදාය විහාරේන විහාරං උපසංකමිත්වා තීරේ බික්කු ඒතදවෝච. චන්න ස්වාමීන් වහන්සේ සවස් කාලේ සයන්න සමයන් කියලා කියන සවස් කාලේ පටිසල්ලානා උට්ටිතෝ කියන භාවනාවෙන් නැගිටලා විහාරෙන් විහාරයට කියන්නේ කුටියෙන් කුටියට සමහර විට වැඩම කරලා වැඩලා තේර භික්ෂුන් වහන්සේලා අමතලා මේ විදිහට කියා හිටිනවා චන්න ස්වාමීන් වහන්සේ. ඕවදන්තු මං ආයස්මන්තු තේරා අනුශාසන්තු මං ආයස්මන්තු තේරා කරෝතු මේ ආයස්මන්තු තේරා ධම්මින් කතං යතාහන් ධම්මම් පස්සේ යන්ති. බලන්න අර බ්‍රහ්මදණ්ඩනේ පැනෙව්වට පස්සේ තේරෙන්න පටන් ගත්තා. බුදුරජාණන් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා අර කොච්චර පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළත් හික්මවන්න උත්සාහ කළත් නොහික්මුණු චන්න ස්වාමීන් වහන්සේ අර දඬුවමින් බ්‍රහ්මදණ්ඩනෙන් දමනය වුණා. දැන් විහාරෙන් විහාරයට ගිහිල්ලා තේර භික්ෂුන් වහන්සේලා මුණ ගැහිලා කියා හිටිනවා ඕදන්තු මං ආයස්මන්තු තේරා තේර භික්ෂුන් වහන්සේලා මට අවවාද කරන සේක්වා. අනුශාසන්තු මං ආයස්මන්තු තේරා තේර භික්ෂුන් වහන්සේලා මට අනුශාසනා කරන සේක්වා. කරන්තු මේ ආයස්මන්තු තේරා ධම්මින් කතං මේ තේර භික්ෂුන් වහන්සේලානේ මා සමග ධර්මයේ කතා කරන සේක්වා. අන්න පින මතුවෙච්ච වෙලාව. ඔකනේ භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියේ. පින මතුවෙච්ච වෙලාව. තමහට භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාන්න කිට්ටුව මේ බ්‍රහ්මදණ්ඩනේ චන්න භික්ෂුන් වහන්සේට චන්න ස්වාමීන් වහන්සේට පනවන්න කියලා නොකියා සිටියානම් දේශනා කරේ නැත්තම් සමහරට මේ පින මතුවෙන්නේ නැහැ. චන්න ස්වාමීන් වහන්සේ එහෙමම මේ මාන්නෙම ඉඳලා සමහරට අපවත් වෙන්න තිබුණා. දැන් සංඝයාටත් සමහරට පරිභව කරනවනේ, සංඝයාව පෙළනවනේ. ඒකත් එක්ක සමහරට සතර අපාය යන්න තිබුණා. රහතන් වහන්සේලා කියන දින ගණන් ගන්නෙත් නැති. භාග්‍යතුන් වහන්සේ කියන දින ගණන් ගත්තේ නැති. සමහරට නිරේ යන්න තිබුණා. නමුත් බලන්න ඒක ඒ සම්පූර්ණයෙන් වැළකීලා චන්න ස්වාමීන් වහන්සේ නිවැරදි වෙන්න පටන් ගන්න තැන කරොන්තු මේ ආස්මන්තෝ තේරා ධම්මින් කතං අනේ තේර භික්ෂුන් වහන්සේලා මා සමග ධර්මයේ කතා කරන සේක්වා. යතහන් ධම්මම් පස්සේ මම යම් විදිහකට ධර්මයේ දකින්නේ ඒ විදිහට මා සමග ධර්මයේ කතා කරන සේක්වා කියලා. එහෙනම් තමන්ගේ අඩුපාඩුව තමන් තීරුම් ගත්තා චන්න ස්වාමීන් වහන්සේ. අපිට බැරි ඕකනේ. මගේ අඩුපාඩුව මට තීරුම් ගන්න බැරි එකනේ තියෙන ප්‍රශ්නේ. තීරුම් ගත්තනම් ධර්මයේ විවෘත වෙනවා. තමන්ගේ අඩුපාඩුව තියෙන්නේ කොතනද? ඒක තමන්ට තීරුම් කරගන්න පුළුවන් නම් ධර්මයේ විවෘත වෙනවා. ඇයි මේ පිරිසුදු ධර්මයේ තියෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන්නේ. ඒ වගේම තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේමයි කියා දිය යුත්තේ. තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේමයි කියා දිය යුත්තේ. වෙන දෙයක් නෙවෙයි.
පින්තුනනි වෙන දේවල් වලින් අපේ ජීවිතේට මේ බුදු කෙනෙකුගෙන් බුද්ධ ශාසනයකින් ලැබෙන යහපත සැලසෙන්නේ නැහැ. බුද්ධ ශාසනයකින් ලැබෙන යහපත, බුදු කෙනෙකුකින් ලැබෙන යහපත, බුදු කෙනෙකුකින් අපේ ජීවිතයට ලැබෙන සරණ, බුද්ධ ශාසනයක සරණ ලබන්න නම් භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ උතුම් ගම්භීර ධර්මයමයි කියා දිය යුත්තේ. ඒ ධර්මයමයි ඇසිය යුත්තේ. ඒ ධර්මයමයි නුවරින් කල්පනා කළ යුත්තේ. බලන්නකො මෙතන සිදුවෙන සිදුවීම. ඒවං උත්තේ ආයස්මන්තං චන්නං තේරා බික්කු ඒතදෝචුං. ඊට පස්සේ මේ චන්න ස්වාමීන් වහන්සේ අර විදියට භික්ෂුන් වහන්සේලා ළඟට දැන් ගිහිල්ලා ඉල්ලා සිටියානේ මට ධර්මයේ කියා දෙන්න කියලා. මට මා සමග මට අවවාද කරන්න කියලා, අනුශාසනා කරන්න කියලා. මම ධර්මයේ දකින්නේ කොයි විදිහටද? ඒ විදිහට මට ධර්මයේ කියා දෙන්න කියලා ඉල්ලා සිටියානේ. දැන් භික්ෂුන් වහන්සේ, තේර භික්ෂුන් වහන්සේලා දැන් දැනගත්තා. එහෙනම් චන්න ස්වාමීන් වහන්සේ නිවැරදි වුණා. චන්න ස්වාමීන් වහන්සේ තමන්ගේ අඩුපාඩුව හදාගත්තා කියලා තේරුණා. දැන් ධර්මයේ කියා දෙනවා. දැන් ඔච්චර දහස් ධර්මයේ කියා දුන්නේ නැහැ. බ්‍රහ්ම දන්නේනි කියන්නේ ඒක. ධම්මවාද කරන්නේ, චන්න ස්වාමීන් වහන්සේත් ඒ කතා කරන්නේ. හරි කොන් කරලා දාලා හිටියේ. දැන් ඔන්න ඒක ඒ තේර භික්ෂුන් වහන්සේලා අර දඬුවම අයින් කරගත්තා. තේර භික්ෂුන් වහන්සේලා චන්න ස්වාමීන් වහන්සේට කියනවා රූපංකෝ ආවුසෝ චන්න අනිච්ඡං. චන්න මේ රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා, වේදනාව අනිත්‍යයි. සංඥා අනිච්චා, සංඥාව අනිත්‍යයි. සංඛාරා අනිච්චා, සංස්කාර අනිත්‍යයි. විඥානං අනිච්ඡං, මේ විඥානය අනිත්‍යයි. රූපං අනත්තා, චන්න මේ රූපය අනාත්මයි. වේදනා අනත්තා, වේදනාව අනාත්මයි. සංඥාව අනාත්මයි. සංස්කාර අනාත්මයි. විඥානය අනාත්මයි. සබ්බේ සංඛාරා අනිච්චා, මේ සියලුම සංස්කාර අනිත්‍යයි. සබ්බේ ධම්මා අනාත්තාති, මේ සියලු ධර්මයන් අනාත්මයි කියලා ඔන්න තේර භික්ෂුන් වහන්සේලා චන්න ස්වාමීන් වහන්සේට අවවාද කළා. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා, පංච උපාදානස්කන්ධය අනාත්මයි කියලා අවවාද කළා. අපි සාමාන්‍ය අහලා තියෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා. මෙතනදී මේ දුක්ඛ කියන මේ රූපයේ දුකයි කියලා වදාන්නේ නැහැ තීර භික්ෂුන් වහන්සේ. නමුත් මේක දුක නැද්ද? දුකයි. හරි? අනිත්‍යදී ආය දුකයි කියලා කියන්න ඕනේ. අනිත්‍යදී අනිත්‍ය නිසා දුකයි නෙවෙයි. අනිත්‍ය නිසා දුකයි නෙවෙයි. අනිත්‍ය දේම ලක්ෂණය තමයි දුක. අනිත්‍යදී දුක්ඛ ලක්ෂණය තියෙනවා. හරි? එතකොට ඒකයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ දුකයි කියන එක. අතකෝ ආයස්මතු චන්නස්ස ඒතද හෝසි. මේ විදිහට තීර භික්ෂුන් වහන්සේලා අවවාද කරද්දී චන්න ස්වාමීන් වහන්සේට මෙහෙම හිතෙනවා. කොහොමද? මයිහම්පිකෝ ඒතං ඒවං හෝති. අනේ මටත් මෙහෙම තේරෙනවනේ. මමත් මෙහෙම දකින්නවනේ. මොක කොහොමද? රූපං අනිච්චං. මමත් දකින්නවනේ රූපي අනිත්‍යයි කියලා. වේදනා අනිච්චා, වේදනාව අනිත්‍යයි කියලා. සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානීය අනිත්‍යයි කියලා මම දකිනවා. මම දන්නවා. රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි, සංස්කාර අනාත්මයි, විඥානීය අනාත්මයි කියලා මම දන්නවා. හරි? ඊට පස්සේ සබ්බේ සංඛාරා අනිච්චා, සියලු සංස්කාර අනිත්‍යයි කියලා. සබ්බේ ධම්මා අනාත්තාති, සියලුම ධර්මයන් අනාත්මයි කියලා මම දන්නවනේ. අතච්ච, ඒ වුණාට අතච්ච පන මේ සබ්බ සංඛාරේ සමතේ, ඒ වුණාට මේ සියලුම සංස්කාර සමතේටපත් වෙන්නේ නැහනේ මගේ සිතේ. ඒ සියලු සංස්කාරයන්ගේ සමතයෙහි සබ්බූපති පටිනිස්සග්ගේ, සියලු උපදීන් කියන්නේ කෙලෙස්. හරි? ඒ සියලු කෙලෙසුන්ගේ සබ්බූපති පටිනිස්සග්, සියලු කෙලෙසුන්ගේ බැහැරවීම, පටිනිස්සග්ගේ. ඒ වලින් බැහැරවීම, ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය වීම. සබ්බූපති පටිනිස්සග්ගේ. තණ්හක්ඛයේ, තණ්හාවේ ඡය වීමේ.
තණ්හක්කේ විරාගේ විරාගය කියන්නේ නොයල්මි නිරෝධය නිරුද්ධ වීම. හරි නිරෝධය කියන්නේ මේ තව විදිහකට නිවනමයි. නිබ්බාණී නිවනේ චිත්තන්න පක්ඛන්දති. මම අර රූපය අනිත්‍යයි කියලා රූපය අනාත්මයි කියලා වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි අනාත්මයි කියලා සියලු සංස්කාර අනිත්‍යයි කියලා සියලු ධර්මයන් අනාත්මයි කියලා මම දැනගෙන හිටියට ඒක මට තේරුණාට අනේ මගේ සිතේ මෙන්න මේක වෙන්නේ නෑනේ. මේ தත්ත්වය ඇති වෙන්නේ නෑනේ. මේ தත්ත්වයේ සිත බැසගන්නේ නෑනේ පහදින්නේ නෑනේ. බලන්න මේ කියන්නේ මොකද්ද කියලා? අතච පන්නමේ සබ්බ සංකාරයේ සමද සියලු සංස්කාරයන්ගේ සමතේ සංසිතීමේ සබ්බූපති පටිනිස්සග්ගේ සියලු උපදීන් සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණී විරාගේ නිරෝධේ නිබ්බාණී චිත්තන්න පක්ඛන්දති. ඒකේ සිත පහදින්නේ නප්පසීතති. සිත ඒකේ සතුටු වෙන්නේ. හරි නප්පසීතති න සන්තිට්ඨති. සිතේක පිහිටන්නේ මොකේද මේ නිවනේ. අර දේවල් අර විදියට අනිත්‍යයි අනාත්මයි කියලා තේරුණාට මගේ සිත නිවනේ පහදින්නේ සතුටු වෙන්නේ පිහිටන්නේ නාදි මුච්චති. ඒක තුල පවතින්නේ කියලා තේරෙනවා. කාටද? චන්න ස්වාමීන් වහන්සේට. පරිතස්සනා උපාදානං uppajjati. මගේ සිතේ දැන් පරිතස්සනා උපාදානං uppajjati. ඒ උපාදාන දැන් පරිතස්සනා කියලා කියන්නේ ඒකින් අර පීඩා විඳිනවා. හරි උපාදානං uppajjati. ඒකට බැඳී යනවා. මොකටද බැඳී යන්නේ? අර රූපෙට අර විදිහට දැක්කට අර විදිහට දැනගෙන හිටියට රූපය වේදනා සංඥා සංකාර විඥාන මේ විදිහට අනිත්‍යයි අනාත්මයි කියලා දැන හිටියට ඒකටම උපාදාන වෙනවනේ. හරි පච්චුදා වත්තති මානසං. පච්චුදා වත්තති කියන්නේ පෙරලා පැමිණෙනවා. පච්චුදා වත්තති නැවත පැමිණෙනවා. පොලාපයින්නවා කියලා කියන්නේ ඒ සිත නැවත වතාවක් කරකටම එන්නේ. මොකටද? රූපේටමනේ උපාදාන වෙන්නේ. වේදනාවටම උපාදාන වෙන්නේ. සංඥාවටම සංස්කාර විඥාන වලටමනේ උපාදාන වෙන්නේ. ආපහු සිත. පච්චුදාවතති මානසං අතකෝ චරහි මේ අත්තාති. මට හිතෙන්නේම මම දැන් අත්තාති කියලා කියන්නේ ආත්මයි කියලා. මේ එතකොට මේ චන්න ස්වාමීන් වහන්සේට හිතෙන්නේ කොහොමද? මම දැන් මෙහෙම දකින්න රූපය අනිත්‍යයි අනාත්මයි වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි අනාත්මයි කියන දකින්න මම මෙහි ඉන්නවා කියලා මට හිතෙන්නේ. රූපය අනිත්‍යයි කියලා දකින්න දන්න මම මෙහි ඉන්නවා. ඒකනේ මේ ප්‍රශ්නේ. දැන් ඒක වෙන්නේ මොකද්ද? ආත්මයටම බැඳිලා යනවා. ඔක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. රූපය අනිත්‍යයි. රූපේ අනිත්‍යයි කියලා දැනගන්න මම මෙහි ඉන්නවා. වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා අපි දන්න ඕනේ. අපි දැන් ඔන්න ඉගෙන ගන්න. හැබැයි ඒ දන්න මම මෙහි ඉන්නවා. ඒක මේ කියන්නේ. අතකෝ චරහි මේ අත්තාති. ඒ ආත්මයටම ඒ තුලමනේ හැසිරෙන්නේ. ඒක දකින්න මම මෙහි ඉන්නවා. නකෝ පණිවං ධම්මං පස්සතු හෝති. අනේ මම මේ සාමාන්‍යයෙන් ධර්මයේ දකින්න කෙනෙකුට මේක වෙන්න බෑ. හැබැයි අපිට එහෙනම් ඒකෙන් තේරෙනවා මේ චන්න ස්වාමීන් වහන්සේ අර විදියට මාන්නින් හිටියට උඩඟුකමින් හිටියට ධර්මයේ නොදන්නා කෙනෙක් නෙවෙයි. ධර්මයේ පැත්තෙන් කල්පනා නොකරපු කෙනෙක් නෙවෙයි. මෙන්න මේ අවසානයේ ඒක තේරෙනවා. මොකද්ද? නකෝ පණීවන් ධම්මං පස්සතෝ හෝති. අර රූපයේ
අනිත්‍යයි අනාත්මයි වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි අනාත්මයි කියලා දැනගෙන හිටියට ඒ ගැන එහෙම හිතුවට මේ ආත්මයෙන් මට ගැලවෙන්න බෑ. ඒක දකින්න ආත්මය මම මෙහි ඉන්නවා කියලා ඒ ආත්ම දෘෂ්ටිය තුලටම නම් බැඳෙන්නේ ආපහු රූප වේදනා සංඥා සංකාර විඥාන වලටම නම් උපාදාන වෙන්නේ. ඒක ධර්මයේ දන්න කෙනෙකුට ඒක වෙන්න බෑ. හරි? ඒක මේ කියන්නේ. නකෝ පණිවන් ධම්මං පස්සතු ධර්මයේ දකින්න කෙනෙකුට පස්සතු ධර්මයේ දැක්කනම් දකින්න කෙනෙකුට ඒක වෙන්න බෑ. කෝනුකෝ මේ තථා ධම්මං දේසෙය්‍ය යතහං ධම්මං පස්සෙය්‍යන්ති. කවුද මට මේකෙන් ගැලවෙන්න මෙන්න මෙතනින් මට නිදහස් වෙන්න මේ අඩුපාඩුව හදාගන්න මට ධර්මයේ කියා දෙන්න පුළුවන් කාටද? දැන් තථාගතයන් වහන්සේ නෑ. පිරිනුවම් පාලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නෑ. පිරිනුවම් පාලා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ නෑ. පිරිනුවම් පාලා. හරි? එහෙනම් කවුද මට මේක නිවැරදි වෙන්න මට ධර්මයේ කියා දෙන්න පුළුවන් කාටද කියලා කල්පනා කළා. අතකෝ ආයස්මතෝ චන්නස්ස ඒතදහෝස චන්න ස්වාමීන් වහන්සේට මෙහෙම හිතෙනවා. කොහොමද? අයංකෝ ආයස්මා ආනන්දෝ කෝසම්බියං විහෙරති ගෝසිතාරාමි. මේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ මේ මිනිකොට වැඩ ඉන්නේ. සතුචේව සංවන්නිතු සම්භාවිතු ච විඤ්ඤෝණං සබ්‍රහ්මචාරීණං ශාස්ත්‍රුන් වහන්සේගේ සම්භාවනාවට ලක් වෙලා තියෙනවා. විඤ්ඤෝණං සබ්‍රහ්මචාරීණං නොවනති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. මම ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගියොත් හොඳයි කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මම මේ කාරණාව විමසුවොත් හොඳයි කියලා චන්න ස්වාමීන් වහන්සේට හිතෙනවා. චන්න ස්වාමීන් වහන්සේ සේනාසනය අස්පස් කරලා හරි ඔන්න වඩිනකොට ස්වාමීන් වහන්සේ නමක් වඩිනකොට කොහේ හරි ඈත ගමනක් මං කියන්නේ මේ අද ගිහිල්ලා එන්න ගමනක් නෙවෙයි. ඒ සේනාසනේ අතහැරලා දුර ගමනක් වඩිද්දී සති කිහිපයකට මාස කිහිපයකට අවුරුදු කිහිපයකට වඩිද්දී අන්න ස්වාමීන් වහන්සේ නමක් කරන්නේ මොකද? සේනාසනේ අස්පස් කරනවා. හරි සේනාසනේ අස්පස් කරලා තව වැඩින ස්වාමීන් වහන්සේ නමකට කිසිදු කරදරයකින් තොරව අර කුටියේ වාසය කරන්න පුළුවන් වුණ විදිහට තමන්ගේ බඩු ගොඩ ගහලා මේක අහවල් ස්වාමීන් වහන්සේ සතු කුටිය කියලා. හරි අහවල් ස්වාමීන් වහන්සේ කුටිය මේකට ඇතුල් වෙන්න එපා කියලා එහෙම දියන්නේ තමන්ගේ බඩු ගොඩ ගහලා මේ ඒක ආරක්ෂා කියන්නේ ඒ වටේ අතුරු දාලා ඉවිල්ලා යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නමක් වෙන සේනාසනයකට වඩිද්දී අදටත් එහෙමනේ ස්වාමීන් වහන්සේලා මේ අසපියෙන් වෙන අසපුවකට වඩිද්දී මේ ඊළඟ මාස 6ට මේ අසපිය සම්පූර්ණයෙන්ම කුටි සේනාසන අස්පස් කරලා තමන්ගේ බඩු තමන්ගේ තියෙන ඒ පිරිකර ආදිය ඒ දේවල් රැගෙන කියන්නේ මහා පිරිකර ගොඩක් නෙවෙයි. ඒ අත්‍යවශ්‍ය දෙන්නේ තියෙන්නේ. ඒ ටික ඒ කුටියෙන් ඒ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ ඊළඟට වඩින ස්වාමීන් වහන්සේට කිසිදු කරදරයකින් තොරව අර කුටි වාසය කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ චන්න ස්වාමීන් වහන්සේ කුටි සේනාසනය අස්පස් කරලා වැඩියා කොහාටද? කොසඹෑ නුවර ගෝසිතාරාමයට. එම්පස් ගෝසිතාරාමයට වැඩම කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා ආනන්ද ස්වාමීන් වහන්සේට මේ චන්න ස්වාමීන් වහන්සේ කියා සිටියා මේ සම්පූර්ණ විස්තරේ. මට මෙන්න මේ විදිහට හිතුණා. ඉන්පස්සේ මම තේර භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ විදිහට මේ කිව්වා මට අවවාද කරන්න කියලා, අනුශාසනා කරන්න කියලා. ඊට පස්සේ තේර භික්ෂුන් වහන්සේලා මට මෙන්න මේ විදිහට අවවාද කළා. මේ විදිහට අනුශාසනා කළා. කොහොමද? රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්චං, රූපං අනාත්තා, වේදනා අනාත්තා, සංඥා අනාත්තා, සංඛාරය අනාත්තා, විඥානං අනාත්තං කියලා. සබ්බේ සංඛාරා අනිච්ඡන්ති, සබ්බේ ධම්මා අනාත්තාති කියන මේ විදිහට අවවාද කළා කියලා දැන් කියා සිටියා.
චන්න ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ චන්න ස්වාමීන් වහන්සේ කියනවා මම මේ විදිහට මමත් කල්පනා කරන්නේ මේ විදිහටම තමයි. කොහොමද? රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, රූපය අනාත්මයි. මේ විදිහට අර තේර භික්ෂුන් වහන්සේ කියලා දුන්න විදිහට මමත් කල්පනා කරනවා. හැබැයි ඒ වුණාට මගේ සිත නිවනේ පිහිටන්නේ නෑනේ, බැසගන්නේ නෑනේ, සතුටු වෙන්නේ නෑනේ කියලා මට මේ විදිහට කල්පනා වුණා. ඊට පස්සේ මම කල්පනා කළා මේකින් මට නිදහස් වෙන්න කාගෙන්ද මම මේක අහන්නේ කියලා. එතකොට මට කල්පනා වුණා ආනන්දයන් වහන්සේ. අනේ මම මේ ආනන්දයන් වහන්සේ සොයාගෙන ආවේ ඒක නිසාය කියලා දැන් ඔන්න කියා සිටියා. ඊපස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විදිහට චන්න ස්වාමීන් වහන්සේට කියා සිටිනවා. ආනන්ද ස්වාමීන් දැනගත්ත මේ චන්න ස්වාමීන් වහන්සේ දැන් නිවැරදි වුණා කියලා. දැන් නිවැරදි වුණා. කීලං පබින්දී කියලා කිව්වේ අර මාන්නේ නෙමෙති උල දැන් බිඳිලා ගියා. කීලම් පබින්දි. ඕදාවසෝ චන්න සෝතං. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා චන්න එහෙනම් දැන් දෙසවන් යොමු කරන්න. ඕදාවසෝ චන්න සෝතං. දැන් දෙසවන් යොමු කරන්න. බබ්බෝසි ධම්මං විඤ්ඤාතුන්ති. දැන් ඔබ ධර්මයේ දකින්න, ධර්මයේ දැනගන්න සුදුසුයි. දැන් ධර්මයේ දැනගන්න සුදුසුයි. ඔච්චර කාලයක් ධර්මයේ දකින්න සුදුස්සෙක් වෙලා හිටියේ නෑ. තණ්හාව අර මාන්නේ කියන හුල තමයි බදාගෙන හිටියේ. දැන් ඒ හුල බිඳිලා ගියා. දැන් ඔබ ධර්මයේ දැනගන්න සුදුසුයි. අතකෝ ආයස්මතෝ චන්නස්ස තාවතකේන නේව උලාරම් පීති පාමුජ්ජං උප්පච්චි. ආනන්ද ස්වාමීන් වහන්සේ අර විදිහට කිව්වට පස්සේ කොහොමද දැන් ඔබ ධර්මයේ දැනගන්න සුදුසුයි කියලා, ධර්මයේ දකින්න සුදුසුයි කියලා කිව්වට පස්සේ චන්න ස්වාමීන් වහන්සේගේ සිත සතුටු වුණා. උලාරම් පීති පාමුජ්ජම් උප්පච්චි. ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා ඒ සිත. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ දැන් ඔබ ධර්මයේ දැනගන්න සුදුසුයි කියලා කිව්වට පස්සේ ප්‍රීතියටපත් වුණා. ප්‍රමුදිත බවටපත් වුණා. බබ්බෝ කිරස්මි ධම්මං විඤ්ඤාතුන්ති. අනේ මම ධර්මයේ දකින්න, ධර්මයේ දැනගන්න දැන් සුදුස්සෙක් ලෝ කියලා. මම දැන් සුදුසුයිලු කියලා අර චන්න ස්වාමීන් වහන්සේ සිත සතුටටපත් වුණා. ඉන්පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේට ධර්මයක් කියා දෙනවා. සම්මුඛා මේතං ආවුසෝ චන්න භගවතු සුතං සම්මුඛාච පටිග්ගහිතං. චන්න මම මේ ධර්මයේ අහගත්තේ භාග්‍යතුන් වහන්සේ සම්මුඛයේමයි. භාග්‍යතුන් වහන්සේ සම්මුඛයේමයි මම මේ ධර්මය අහගත්තේ. මම මේ ධර්මයේ තේරුම් ගත්තේ භාග්‍යතුන් වහන්සේ සම්මුඛයේමයි. කච්චාන ගොත්තං බික්කුං ඕවදන් තස්ස. කච්චාන ගොත්ත ස්වාමීන් වහන්සේට භික්ෂුවට භාග්‍යතුන් වහන්සේ අවවාද කරනකොට තමයි මම මේ ධර්මයේ දැනගත්තේ. මම මේ ධර්මයේ ඇහුවේ. කියලා දැන් කච්චාන ගොත්ත ස්වාමීන් වහන්සේට කරපු අවවාදය ආනන්ද ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේට කියා දෙනවා. දැන් බලන්නකෝ. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේගේ දෙයක් කියලා දුන්නේ නෑනේ. චන්න ස්වාමීන් එහෙම නැත්නම් දැන් ඔබට මේ දැන් එක එක වැල්වට අරන් නෑනේ. දැන් අද එහෙම කිව්වනම් කියන්නේ මොකද්ද? අද එහෙම කරන එක එක දේවල් මෙහෙම කරලා බලන්න, මෙහෙම කරලා බලන්න කියලා කියයි. දැන් බලන්නකෝ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අර චන්න ස්වාමීන් වහන්සේට කියා සිටිනවා. අනසන දැනගත්ත චන්න ස්වාමීන් වහන්සේ දැන් ධර්මයේ දකින්න සුදුසුයි. ධර්මයේ දැනගන්න සුදුසුයි. එයි දැන් ඔච්චර කාලයක් ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේ ළඟට සබ්‍රහ්මචාරී වහන්සේ ළඟට ඇවිල්ලා අනේ මට ධර්මයේ කියා දෙන්න, මම මේ ධර්මයේ දකින්න පුළුවන් වෙන විදිහට, ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට කියා දෙන්න කියන ඉතින් ආවේ නෑනේ චන්න ස්වාමීන් වහන්සේ. දැන් ඉතින් ආවා. හරි. දැන් ඔන්න චන්න ස්වාමීන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම එදා
කච්චානගොත්ත ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ අවවාද කළා. කච්චානගොත්ත ස්වාමීන් වහන්සේට. දැන් කච්චානගොත්ත සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේ කියා දෙනවා කාටද? චන්න ස්වාමීන් වහන්සේට. වෙන කිසිදු වැල් වැටාරන්නේ නැහැ. වෙන කිසිදු දැන් නැත්තම් කියා දෙන්න තිබ්බනේ ඔබ චන්න ඔබ මේ භාග්‍යතුන් වහන්සේට මෙහෙම මේ භාග්‍යතුන් වහන්සේගේ සිත රිදවලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට ඔබ මේ කරදර කරලා තියෙනවා. තේර භික්ෂුන් වහන්සේට කරදර කරලා තියෙනවා. දැන් ඔබ භාග්‍යතුන් වහන්සේට කරදර කරලා තියෙන නිසා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න. භාග්‍යතුන් වහන්සේ ගින් සමාව ගන්න. තේර භික්ෂුන් වහන්සේලා සොයාගෙන ගිහිල්ලා තේර භික්ෂුන් වහන්සේට වන්දනා කර සමාව ගන්න මොකුත් නැහැ. හරි මේකෙන්ම දැනගත්තා. දැන් මේ චන්න ස්වාමීන් වහන්සේගේ අර ඒ මාන්නය බිඳිලා ගියා. දැන් දකින්න පුළුවන් ධර්මයේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඔන්න දේශනා කරනවා චන්න ස්වාමීන් වහන්සේට අර කච්චානගොත්ත සූත්‍රය. ද්වං නිසිතෝ කෝයං කච්චාන. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ කච්චානගොත්ත ස්වාමීන් වහන්සේට දේශනා කරපු විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේට කියා දෙන්නේ. හරි. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේ කියා දෙන්නේ. ද්වං නිසිතෝ කෝයං කච්චාන ලෝකෝ යේබු යේන අත්තං චේව නතිතංච. චන්න ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන චන්න එදා භාග්‍යවතුන් වහන්සේ කච්චානගොත්ත ස්වාමීන් වහන්සේට මෙන්න මෙහෙම දේශනා කළා. කොහොමද? ද්වන්නිසිතෝ කෝයං කච්චාන මේ ලෝකෝ යේබුයේන මේ ලෝකයේ බොහෝ කොට සත්‍යයන් වාසය කරන්නේ ද්වන්නිසිතෝ දෙකක් ඇසුරු කරගෙන වාසය කරන්න. මොකද්ද? අත්තිතංචේව නත්තිතංච. ඇත කියන අන්තයත් නැත කියන අන්තයත්. භාග්‍යවතුන් කච්චානගොත්ත ස්වාමීන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ බොහෝ කොට සත්‍යයන් වාසය කරන්නේ මෙන්න මේ ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් ඇසුරු කරමින්. හරි? ලෝක සමුදයංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. ලෝකේ හට ගැනීම, ලෝක සමුදය, ලෝකේ හට ගැනීම යම්කිසි කෙනෙක් යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. යථාභූත වශයෙන් හරි ඇති සැටියෙන් සම්මප්පඤ්ඤාය පස්සතෝ හොඳට නුවණින් ප්‍රඥාවෙන් දකිනවනම් මොකද්ද? ලෝකේ හට ගැනීම දකිනවනම් යාලෝකේ නත්තිතා සාන හෝති. මේ ලෝකයේ නැතයි කියන අන්තය දැක්ම එයාට නැතිලා යනවා. ඇයි නැති වෙන්නේ? නැතයි කියන විදියක් නැහැ. ඇයි? හට ගැනීමක් පේනවා. සමුදය පේනවා. සමුදය පේනකොට නැහැ කියලා කියන්නේ කොහොමද? නැහැ කියන අන්තේ නැතිලා යනවා. ඒ දෘෂ්ටි නැතිලා යනවා. ලෝක නිරෝධංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ අත්තිතාසාන හෝති. ලෝක නිරෝධය ලෝක සමුදය දකින්නකොට නැත කියන අන්තේ නැතිලා යනවා. ලෝක නිරෝධය ඒ සමුදය වෙච්ච දේ නිරුද්ධ වීම දකින්නකොට ඇත කියන අන්තය නැතිලා යනවා. එහෙනම් සමුදයත් නිරෝධයත් හට ගැනීමත් නැතිවීමත් මොකේද? ලෝකේ. හරි ලෝකේ. උපයුපාද ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ කච්චානගොත්ත ස්වාමීන් වහන්සේට දේශනා කරනවා උපයුපාදානාබි නිවේස විනිබද්දෝ කෝයං කච්චාන ලෝකෝ යේබුයේන. උපයුපාදාන දැන් මේ දේශනාව මෙහෙම ඔබට කියන්න කියලා ඊට පස්සේ ඔබට පස් තෝරන්න. උපයුපාදාන උපාදාන උපය කියලා කිව්වේ ඒක මම ඔබට කියා දෙන්නම්. මේ උපය කියන සූත්‍රයක්ම තියෙනවා. උපය කියන සූත්‍රයක්ම තියෙනවා මේ සංයුත්ත නිකාය තුනේ. උපය කියලා කිව්වේ ඇත්තට කියනවා තණ්හා මාන දිට්ඨි. අර අපි කිව්වේ ඉස්සලා ප්‍රපංච කියලා. ඒ වගේම උපය කියලා කිව්වේ තණ්හා මාන දිට්ඨි. උපාදාන උපයුපාදාන තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒ වලින් තමයි උපාදාන වෙන්නේ. බැඳෙන්නේ.
හරි උපයුපාදානාභි නිවේස ඒ තුල තමයි වාසය කරන්නේ. උපයුපාදානාභි නිවේස විනිබද්දෝ ඒකට තමයි බැඳිල්. විනිබද්ද කියලා කියන්නේ බැඳෙනවා. එකත් එක්ක එකතු වෙනවා. විනිබද්දෝ කෝයං කච්චාන ලෝකෝ යේබුයේන මේ ලෝකයේ බොහෝ කොට ඔන්න ඔය තණ්හාමාන දිට්ටි වශයෙන් ඒ වලින් තමයි අර බැඳීම ඇති වෙලා වාසය කරන්නේ. ඒ වලින් තමයි අර බැඳීම ඇති වෙන්නේ. බැඳී යාම ඇති වෙන උපාදානිය ඇති වෙන්නේ. උපාදානිය ඇති වෙන්නේ මොකටද? ලෝකයට. ඇයි ලෝකයට උපාදානිය ඇති වෙන්නේ? එතකොට මේ ලෝකයට උපාදානිය ඇති වෙනවා බැඳෙනවා. තංචායන් උපයුපාදානං චේතසෝ අදිඨානාභි නිවේසානුසයන් න උපේති. දැන් අර විදිහට දකිනවා නම් කොයි විදිහට දකිනවා නන්ද? ලෝකේ හට ගැනීමත් ලෝකේ නැතිවීමත් දකිනවා නම් හරි ඒ විදිහට දකිනවා නම් අර විදිහේ තංචායන් උපයුපාදානං චේතසෝ අදිඨානාභි නිවේසානුසයන් න උපේති. ඒ තුල වාසය කරන්නේ. හරි ඒක නිවේශනය කරගෙන වාසය කරන්නේ මොකක්ද? ලෝකය. ලෝකය නිවේශනය කරගෙන වාසය කරන්නේ අර විදිහට දකිනවා නම්. කොහොම දකිනවා නන්ද? ලෝකේ හට ගැනීමත් නැතිවීමත් දකිනවා නම්. න උපේති ඒකට බැඳෙන්නේ. න උපේති න උපාදීයති බැඳී යන්නේ. හරි බැඳී යන්නේ. න අදිඨාති අත්තාමේති එයා තුල ආත්මයි කියලා මම කියලා හරි මම කියලා මගේ ආත්මය කියලා අදිෂ්ඨානයක් නැහැ. ඇඟීමක් නැහැ. හරි දුක්ඛමේව uppajjamaනං uppajjati උපදිනු නම් උපදින්නේ දුකක්මයි. දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන්න තියෙන දුකක්මයි කියලා. න කංකති සැකයක් නැහැ. න කංකති න විචිකිච්ඡති විචිකිච්ඡාවක් නැහැ. අපරප්පච්චයා ඥානමේවස්ස එත්ත හෝති අන්‍යයට පරප්‍රත්‍ය රහිතව නුවණක් ඇති වෙනවා. ওই ටික දකින්නවනම් ওই ටික දකින්නවනම් පරප්‍රත්‍ය රහිතව ඥානයක් නුවණක් ඇති වෙනවා. නුවණක් උපදිනවා. එත්තාවතාකෝ කච්චායන සම්මාදිට්ඨි හෝති. කච්චායන උපමනකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි. එතෙන්ද මම ආවේ. හරි භාග්‍යතුන් වහන්සේ කච්චානගුත්ත ස්වාමීන් වහන්සේට කියා හිටිනවා දේශනා කරනවා කච්චාන ඔන්න උපමනකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි. එතකොට මේ සම්මාදිට්ඨියෙන් යුක්තයි කියන එක දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් දේශනා කරන්නේ සම්මාදිට්ඨියෙන් යුක්තයි කියන එක පුංචි දෙයක්ද? දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ පළවෙනි මේ වාරේ පළවෙනි එකේ මම කියන්නේ මේක වාර 16ක් තියෙනවා කියලා. කම්මපත වාරේ පළවෙනි එකේ භාග්‍යතුන් මේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරන්නේ කුසලයේ මෙයයි කුසල මූලයේ මෙයයි අකුසලයේ මෙයයි අකුසල මූලයේ මෙයයි කියලා දන්නවනම් නුවණින් දන්නවනම් හරි එත්තවතාපිකෝ ආවසෝ සම්මාදිට්ඨියෝති. එපමණකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි. උජුකතාස දිට්ඨි දෘෂ්ටි ඍජුණා. ඉම්පස්සේ ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ. ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමකට ආවා. ආගතු ඊමන් සද්දම්මන්ති ධර්මයේත පැමිණියා කියලා කියන්න පුළුවන් කිව්වා. මොකද්ද? කුසලයේ මේකයි කුසල මූලයේ මේකයි. අකුසලයේ මේකයි අකුසල මූලයේ මේකයි කියලා දන්නවනම්. ඒතර කුසලයේ කිව්වේ මොකද්ද? දස කුසල්. කුසල මූලයේ කිව්වේ මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ. අකුසලයේ කිව්වේ මොකද්ද? දස අකුසල්. අකුසල මූලයේ කිව්වේ මොකද්ද? කුසල මූලයේ කිව්වේ අලෝභ, අද්වේෂ, අමෝහ. අකුසලයේ කිව්වේ මොකද්ද? දස අකුසල්. අකුසල මූලයේ කිව්වේ මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ. ඒතර එපමණකින් සම්මාදිට්ඨිය යුක්ත. ඒ සම්මාදිට්ඨිය එකක් නෙවෙයි. ඒ සම්මාදිට්ඨියම තමයි මෙතන කියන්නේ එත්තාවතාපිකෝ කච්චයන සම්මාදිට්ඨිය හොති. දැන් මේ මහා ගැඹුරු දෙයක් දේශනා කරලා බුදුරජාණන් වහන්සේ කියනවා උපමනකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි.
ඉතින් බලන්නකෝ අර කුසලයේ කුසල මූලය අකුසලයේ අකුසල මූලය කියන එකේ කොච්චර ගැඹුරක් තියෙනවද කියලා. කවුරු කෙනෙක් මේ සතුන් මැරීම අකුසලයක් කියලා දැනගත්ත පමණ නෙවෙයි. නේ? සොරකම් කිරීම අකුසලයක් කියලා දැනගන්න ඕක දන්නවනේ ලෝකේ. පුංචි ළමෙක් දහම් පාසල යන පුංචි ළමෙක් අතින් ඇහුවොත් එහෙම සතුන් මරණ එක හොඳයිද නරකයිද කියලා නරකයි කියයි. ඇයි කියලා ඇහුවොත් මේක පව් කියයි. නේ? ඒක අකුසල් කියයි. සාමාන්‍ය ධර්මීයතර දන්නේ නැති සාමාන්‍ය කෙනෙක් අතින් ඇහුවත් එimhe හොරකම් කිරීම කුසල්ද අකුසල්ද කියලා අකුසල් කියයි. එහෙනම් ඒ දැන ගැනීම නෙවෙයි. හරි. එතකොට මේ සම්මාදිට්ඨියෙන් යුක්තයි කියනවා. ඒක අතර මේ දෙකම සමානයිනේ. නේ? සම්මාදිට්ඨියෙන් යුක්ත සම්මාදිට්ඨි දෙකක් නෙවෙයිනේ. සම්මාදිට්ඨිය එකම සම්මාදිට්ඨිය. හරි. ඒතර මේ සම්මාදිට්ඨිය ඇති වෙන පරයයන් මේ. ඉතින් බලන්නකො මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එත්තාවතා බිකෝ කච්චයන සම්මාදිට්ඨියෝති. කච්චයන උපමනකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? දැන් නිසිතෝ කොයන් කච්චයන ලෝකෝ යේබුයේන. මෙන්න මේක දකින්නවා නම් කොහොමද මේ ලෝක සත්වයා බොහෝ කොට අන්ත දෙකක් ඇසුරු කරගෙන වාසය කරන්නේ. මොකද්ද? ඇත කියන අන්තයත් නැත කියන අන්තයත්. අපි ඉන්නෙත් ඔය අන්ත දෙකේ. අපිට මේ ලෝකය තියෙනවා. අපිට මේ ලෝකයේ තියෙන අපිට දිගින් දිගට පැවැත්මක් තියෙනවා. හරි දිගින් දිගට පැවැත්මක් තියෙනවා අපිට. නැවත දැන් මේක මෙහින් අපි චුත වෙනකොට ඊළඟ උපතක් තියෙනවා. ඊළඟ උපතක් තියෙනවා. ඊළඟ උපතක් තියෙනවා. කවුද යන්නේ? මම. හරි මම මෙහෙවිද දිගින් දිගට මට පැවැත්මක් තියෙනවා. මේ ජීවිතෙත් මට පැවැත්මක් තියෙනවා. ඇත්ත. එහෙමත් නැත්නම් නැත. ඊළඟ ඇත කියන අන්තයෙන් බැහැර වෙන කෙනා ඉක්මනින් ඉන්න පුළුවන් දෙයක් තමයි නැත. මොකද නැත්තේ? මේ මුකුත් නැහැ. හිස්. මුකුත් නැහැ. මම කෙනෙක් නැහැ. මේ ලෝකයක් නැහැ. ආපහු ඉපදෙන්නේ නැහැ. සසරක් නැහැ. ඇත කියන අන්තයයි නැත කියන අන්තයයි. ඒතර ওই දෙකේ තමයි වාසය කරන්නේ සත්‍යයන්. බොහෝ කොට සත්‍යයන් වාසය කරන්නේ ওই දෙකේ, ওই අන්ත දෙකේ. හරි. නමුත් බුදුරජාණන් වහන්සේ මේක ඇත්ත කියලා දේශනා කරන්නේත් නැහැ, නැත කියලා දේශනා කරන්නේත් නැහැ. ඇත්ත කියලා දේශනා කරන්නේත් නැහැ, නැත කියලා දේශනා කරන්නේත් නැහැ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ලෝකේ හට ගැනීම දකිනවා නම් ලෝක සමුදයංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. ලෝකේ හට ගැනීම දකිනවා නම් යම්කිසි කෙනෙක් යා ලෝකේ නත්තිතා සාන හෝති. ලෝකේ නැත කියලා අන්තය දෘෂ්ටිය එයාට පවතින්නේ නැහැ කියනවා. ඇයි? හට ගැනීම දකිනවා. මොකක්ද මේ ලෝකය? හටගන්නා වූ ලෝකය මොකක්ද? ඒ තමයි ඇසෙන් රූප දැකීම. ඒකනේ අර ලෝක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකිනෙක ඇවිල්ලා අහනවනේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ කියනවා. ලෝකයේ තියෙන්නේ කොතනද? බුදුරජාණන් දේශනා කරනවා චක්කුංචේව රූපාච සෝතංචේව සද්දාච ගානංචේව ගන්ධාච ජීවහාචේව රසාච කායෝචේව පොට්ටබ්බාච මනෝචේව ධම්මාච. ওই ලෝකේ හරි ඇසත් නැත්තම් රූපත් නැත්තම් කියන්නේ ඇස ඇති තැනකම රූප තිබේ. රූපය ඇති තැනකම ඇස තිබේ. එතකොට ඔන්න ලෝකේ හට ගන්නවා. කන ඇති තැනකම ශබ්ද තිබේ. ශබ්ද ඇති තැනකම කන තිබේ. කනෙන් තොරව ශබ්දයක් හටගන්නේ. ශබ්දයකින් තොරව කනක් උපදින්නේ. එහෙනම් දිගටම තියෙන කනක් තියෙනවද? ශබ්දය ඇහෙනකොට ඇහෙන සිතියත් එක්ක උපදින කනක් තියෙනවද? උපදින කනක් තියෙනවා.
හරි. නාසයකින් තොරව ගඳ සුවඳකුත් නැහැ. ගඳ සුවඳකින් තොරව නාසයකුත් නැහැ. මේ එකිනෙකට ප්‍රත්‍යයයි. දිවකින් තොරව රසයකුත් නැහැ. රසයකින් තොරව දිවකුත් නැහැ. කයකින් තොරව පහසකුත් නැහැ. පහසකින් තොරව කයකුත් නැහැ. මනසකින් තොරව අරමුණුත් නැහැ. අරමුණු වලින් තොරව මනසකුත් නැහැ. මේ ටිකම නැත්තම් ලෝකෙකුත් නැහැ. හරි. මේ ටික නැත්තම් අපි සාමාන්‍යයෙන් ලෝකයේ කියනකොට බාහිරනේ අපි දකින්නේ. බාහිර ලෝකයේ දකින්නේ මේ ගස් කොළන් මුහුද කඳු වැටි මේවනේ දකින්නේ. ලෝකයේ කියලා කියන්නේ ඒවා ඇසට දකින්න රූපයක්. ඒව ගැන අහනවා නම් ඒවා කනට ඇහෙන ශබ්දයක්. හරි. ඒවා නාසයට දැනෙන ගඳ සුවඳක්, දිවට දැනෙන රසයක්, කයට දැනෙන පහසක්. ඒවා මනසට නම් හිතෙන්නේ. දැන් මට එවරස්ට් කියලා හිතෙනවනේ මනසට සිතවිල්ලක්. ඒකෙන් අදහස් කරන්නේ ඒවා නෑ කියන එකද? නෑ කියන එක නෙමෙයි. ඒකනේ අර ඇත්ත අන්තයි නැත අන්තයයි එන්නේ. හරි. එතකොට මේ තමයි ලෝකය. එතකොට මේ ලෝකේ හටගන්නේ කොහෙද? මෙතනනේ. එතකොට ඒ ලෝකේ හටගනිද්දිනේ එතනනේ මම හැදෙන්නෙත්. ඒකනේ මේ චන්න ස්වාමීන් වහන්සේට දැන් අරවා අනිත්‍යයි කියලා අනාත්මයි කියලා දන්නවා තේරෙනවා. හැබැයි මම මෙහි ඉන්නවා. හරි. මම මෙහි ඉන්නවා. රූපය අනිත්‍යයි කියලා දකින මම මෙහි ඉන්නවා. රූපය අනාත්මයි කියලා තේරුම් ගන්න මම මෙහි ඉන්නවා. හැබැයි තේරෙන්නේ නැත්තේ මම හැදෙන්නෙත් එතනමයි කියලා. ඇසයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගඳ සුවඳයි දිවයි රසයයි කයයි පහසයි මනසයි අරමුණුයි වලින් තොර මමක් කොහෙද ඉන්නේ? ඒ වලින් තොර මමක් කොහෙද කියන්නකෝ? එතකොට ඇසට රූපය දකින්නකොට නම් රූපාදානස්කන්ධය හැදෙන්නේ. කනට ශබ්දය අහනකොට නම් රූපාදානස්කන්ධය හැදෙන්නේ. නාසයට ගඳ සුවඳ ආග්‍රහණය වෙන මොහොතේ නම් රූපාදානස්කන්ධය හැදෙන්නේ. දිවට රසය දැනගන්න මොහොතේ නම් රූපාදානස්කන්ධය හැදෙන්නේ. කයට පහසක් දැනෙන මොහොතේ නම් රූපාදානස්කන්ධය හැදෙන්නේ. මනසට අරමුණක් දැනගන්න මොහොතේ නම් රූපාදානස්කන්ධය හැදෙන්නේ. හරි. ඒ රූපාදානස්කන්ධය හැදෙන ඒක ඔස්සේ නම් වේදනා උපාදානස්කන්ධය ඒ මොහොතේ නම් හටගන්නේ. සංඥා උපාදානස්කන්ධය ඒ මොහොතේ නම් හටගන්නේ. සංස්කාර විඥාන උපාදානස්කන්ධය ඒ පොන්දේ නම් හටගන්නේ. එහෙනම් ඇසට රූපයක් දකින මොහොතේ හටගන්න දෙයක් මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් මම කියන්නේත් කවුද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒතර ඒ වලින් තොරව මමක් කියලා උපාදානස්කන්ධයක් තියෙනවද? දැන් ඇසින් රූපය දකින්නකොට එතන හටගන්න රූපාදානස්කන්ධයෙන් තොරව මම නම් වූ රූපාදානස්කන්ධයක් වෙනම එකක් තියෙනවද? නැහැ. කනින් ශබ්දය අහන්නකොට හටගන්නා වූ රූපාදානස්කන්ධයෙන් තොරව මම කියලා රූපාදානස්කන්ධයක් වෙනම තියෙනවද? නැහැ. එහෙනම් තමා කියලා මම කියලා මම හිතන් ඉන්න මේ ආත්ම වශයෙන් අරන් ඉන්න ආත්ම වශයෙන් අරන් ඉන්න මේ මම ඒකත් මේ ලෝකය හටගන්නකොට හටගන්න එකක්. ලෝකයේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන එකක් කියලා දන්නේ. චන්න ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැත්තේ එතන. ඉතින් ඒක නිසා නෙමෙයිද මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ හරියටම ඉලක්කයට මේ දේශනාව ගන්නේ. ලෝක සමුදයංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතා සාන හෝති. ලෝකේ මෙහෙම හට ගැනීම පේනවා නම් හරි එතනම තමයි මම හැදෙන්නේ. අයි මම ලෝකෙකින් තොරව මමක් කියලා වෙනම දෙයක් නැහැ. එහෙනම් යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් මම නැහැ කියලා? නැහැ. එහෙම කියන්න බෑ. මම නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ. බාහිර රූප නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ. බාහිර ශබ්ද නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ. ගන්ධ සුවඳ රස පහස අරමුණු නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? මේ හට ගැනීමක් පේනවනේ. හට ගැනීමක් පේනවා නම් නැහැ කියන අන්තයක් තියන්නේ. ඒක නැති වෙලා යනවා. හැබැයි
ඒ හටගන්න දේ ස්වභාවය මොකක්ද? හටගන්න දේ ස්වභාවය තමයි නිරුද්ධ වීම. හටගන්න දේ ස්වභාවය තමයි නිරුද්ධ වීම. ඇසින් රූපේ දකින්නකොට ඇස ඉස්සරහට රූපයක් යොමු වෙනකොට ඒ කෙරෙහි මානසිකාරය යොමු වෙලා උපදිනවා විඥානය. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇසට රූපයක් යොමු වෙනකොට මානසිකාරය යොමු වෙලා උපදිනවා විඥානය. මේ තුනේ එකතු වීම, මේ තුන හටගත්ත කියන්නේ එතන ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. හරි. ඔන්න එතන රූපය හැදිලා, රූපාදානස්කන්ධය හැදිලා, වේදනා උපාදානස්කන්ධය හැදිලා, සංඥා උපාදානස්කන්ධය හැදිලා, සංස්කාර උපාදානස්කන්ධය හැදිලා, විඥාන උපාදානස්කන්ධය හැදිලා. එතන පංච උපාදානස්කන්ධය හැදිලා. කොතනද? ඇසට රූපයක් යොමු වෙනකොට පංච උපාදානස්කන්ධය හැදිලා. හැබැයි ඒ ඇසට රූපේ යොමු වෙලා ඒක ඊ타මත්ම ක්ෂණයෙන් ඒ රූපයම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න හිතන්නකෝ අපි તો මෙහෙම කන ගන්නකෝ දැන් කනට ශබ්ද ඇහෙනවනේ. දැන් අපි කතා කරගෙන යනකොට ඔබට ඇහෙනවා. දැන් මම දැන් මේ වචන කියාගෙන යනකොට ඒ වචන කියාගෙන යද්දී ඔබට ඒ ශබ්දයක් පාසා ඔබගේ අවධානය මානසිකාර්ය වෙනස් යොමු වෙන්නේ නැද්ද? එහෙම යොමු නැත්නම් ඔබට මේ කියාගෙන යන දෙයක් ඇහෙන්න බෑනේ. එකම ශබ්දය තුළ ඔබ නවතින්න එපා. දැන් ඔබට මම මේ කියාගෙන කියන දේ වචනයක් පාසා ඒ ශබ්ද කිරීමක් පාසා ඒ ශබ්ද කරනකොට සමහර ඒවා මම උස් කරලා ශබ්ද කරනවා, සමහර ඒවා එකම දැන් ශබ්දේ සමහරට උස් කරලා පහත් කරලා සාමාන්‍ය විදිහට ඒ ශබ්ද නිකුත් කරද්දී ඒකේ අර්ථය වෙනස් වෙනවා. හරි? ඒව පවා තේරුම් ගන්න පුළුවන් ඔබට. ඒ කෙරෙහි ඔබේ අවධානය හැම එකටම ඔබේ මානසිකාරය යොමු වෙන නිසා නෙමෙයිද? එහෙනම් මානසිකාරය යොමු වෙනකොට ඊට අදාළව විඥානය පිහිටන්නේ. හරි? ඊට අදාළව විඥානය පිහිටන්නේ. එතකොටනේ දැන් ඒ මොහොතේ විඥානයේ ඇසේ පිහිටනකොට, කනේ පිහිටනකොට විඥානයේ කනේ පිහිටනකොට ඇසේ විඥානය පිහිටන්නේ නෑනේ. ඇසේ විඥානය පිහිටන්නේ නැත්තම් එතන ඇසක් කොහෙද? ඇසේ විඥානය පිහිටන්නේ නැත්තම් එතන ඇසක් කොහෙද? රූප කොහෙද මේ මොහොතේ? ඒතර අපිට දැන් හිතෙන්නද නෑ එහෙම වෙන්නේ කොහොමද? මේ අපි දැන් මේ කියාගෙන යනකොට මේ ටීවී එකේ මේකත් අපි දකිනවනේ. ඒ තරම් වේගින් මේක හට ගැනීම නැතිවීම සිදු වෙනවා. ඒ තරම් වේගින්. හරි? ඒ තරම් වේගින් විඥානය කියන්නේ සිතක්. දැනගැනීමේ සිත විඥානය කියලා කියන්නේ. සිතක ආයුෂ. සිතක ආයුෂ චිත්තක්ෂණ එකක් නේ. සිතක ආයුෂ. තත්පරයකට කෝටියක් විතර හට ගන්නවානේ චිත්තක්ෂණ. එතකොට මේ තරම් වේගින් මේක වෙනස් වෙනකොට අන්නේ වෙනස් වීම ඒ වෙනස් වෙන වේගින් මේ හට ගැනීම නැතිවීම සිදු වෙනවානේ. හරි? එහෙනම් මෙන්න මේ හටගත්තු ඇස, හටගත්තු රූපය, හටගත්තු විඥානය, ස්පර්ශය, විඳීම, සංඥාව, චේතනා, සංස්කාර, මේ දේවල් හටගත්තු ක්ෂණයෙන් ඒ දේවල් නිරුද්ධ වෙනවා. හරි?
හටගත්තු රූප වේදනා සංඥා සංකාර විඥාන හටගත්තු ශනියෙන් නිරුද්ධ වෙනවා. හටගත්තු ඇස හටගත්තු ශනියෙන් නිරුද්ධ වෙනවා. හටගත්තු රූපය හටගත්තු ශනියෙන් නිරුද්ධ වෙනවා. හටගත්තු කන හටගත්තු ශනියෙන් නිරුද්ධ වෙනවා. එතකොට ඇස නෑ කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගැනීම පේනවා. ඇස නෑ කියලා කියන්න බෑ. හටගැනීම පේනවා. රූපේ නෑ කියන්න පුළුවන්ද? බෑ. හටගැනීම පේනවා. කන නෑ කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගැනීමක් පැනවෙනවා. ඊට පස්සේ ශබ්ද නෑ කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගැනීමක් පැනවෙනවා. ඒ විදිහටම ආයතන 6. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන නෑ කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගැනීමක් පැනවෙනවා. එහෙනම් මම නෑ කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගැනීමක් පැනවෙනවා. එහෙනම් ලෝකේ නෑ කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගැනීමක් පැනවෙනවා. එහෙනම් කිසිවක් නැත කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගැනීමක් නෑ පැනවෙනවා. හැබැයි හටගන්න දේ නිරුද්ධ වෙනවා දකින්නවා නම්, හටගන්න දේ නිරුද්ධ වෙනවා දකින්නවා නම්, නිරෝධය දකින්නවා නම් හටගන්න දේ හරි දිගින් දිගට පවතින ඇසක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගත්තු එක නිරුද්ධ වෙලා ගියා. දිගින් දිගට පවතින රූප තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගත්තු දේ නිරුද්ධ වෙලා ගියා. එකකින් අදහස් ගන්නේ එළියේ ගස් කොළන් ගල්ම නැහැ කියන එක නෙවෙයි. ඒක මට රූපයක් වෙන එක. හරි. ඊට පස්සේ කන නැහැ කියන්න පුළුවන්ද? බෑ. ඇයි? දිගින් දිගට පවතින කනක් තියෙනවා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? නිරුද්ධ වෙලා ගියා. ශබ්ද තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? නිරුද්ධ වෙලා ගියා. දිගින් දිගට පවතින නාසයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? නිරුද්ධ වෙලා ගියා. දිගින් දිගට පවතින ගන්ධ සුවඳ තියෙනවා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? නිරුද්ධ වෙලා ගියා. මේ එහෙනම් ඔන්න ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේවා දිගින් දිගට පවතින මේවා තියෙනවා කියලා කියන්නේ නැහැ. ඇයි? ඒක නිරුද්ධ හටගත්තු දේ නිරුද්ධ වෙලා යනවා දැක්කා. රූප වේදනා සංඥා සංකාර විඥාන දිගින් දිගට පවතින මේවා තියෙනවා කියලා කියන්නේ ඇයි? හටගන්න දේ නිරුද්ධ වෙනවා දැක්කා. දිගින් දිගට පවතින මම දිගින් දිගට ඉන්න මමක් කියලා යාට අර්ථ දක්වන්න බෑ. ඇයි? හටගන්න පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙනවා. දිගින් දිගට පවතින මමක් නැත්තම් එතන ආත්මෝදයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගන්න දේ නිරුද්ධ වෙනවා. එහෙනම් දිගින් දිගට පවතින දෙයක් තියෙනවා ලෝකයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? හටගන්න ලෝකය නිරුද්ධ වෙනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු යමක් ඇද්ද හේතු නැති වෙනකොට ඒවා නැති වෙලා යනවා. නිරෝධම්ම සබ්බන්තං නිරෝධය සියලු දේ නිරුද්ධ වෙලා යනවා. එතන මේක නම් දකින්නේ ලෝක නිරෝධංකෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු. මේ ලෝක නිරෝධය නම් යම් කෙනෙක් දකින්නේ එයාට යාලෝකේ අත්තිතා සාන හෝති. ඇත කියන අන්තය එයා තුල නැහැ. ලෝක සමුදය දකින්නවා නම් නැත කියන අන්තේ නැහැ. ලෝක නිරෝධය දකින්නවා නම් ඇත කියන අන්තේ නැහැ. හරි? එතකොට දැන් මෙන්න මේ ටික නොදකින නිසා තමයි අර ලෝක සත්‍යව බොහෝ කොට අර උපය උපාදානාභි නිවේශ විනිබන්ත. දැන් මේවා තුල නතර වෙන්නේ. මේවා තුල ඉන්නේ. මේවා ඇසුරු කරන්නේ. අර ටික නොදකින නිසා. ඒ ටික දකිනවා නම්
ඒ ටික දකිනවා නම් අන්න තංචායන් උපයුපාදානං චේතසෝ අදිඨානාබි නිවේසානුසයන් නූපේති. ඒ ටික දකිනවා නම් අර තුල අර බැඳිලා යමින් පවතින දෙයක් එයාට නැහෙනි. හරි? ඒ පවතින දෙයක් නැහැ. එයි ඒක නිරුද්ධ වෙනානේ. එහෙනම් එතන උපාදානයක් හටගන්න දෙයක් නැහැ. හටගත්තු දේ මොහොතේ නිරුද්ධ වෙනවා දැක්කනම්. හැම දෙයකම තියෙන මෙන්න මේ හටගන්න දේ නිරුද්ධ වෙන ස්වභාවය නම් එයාට උපාදාන කරන්න දෙයක් නැහැ. අපිට උපාදාන කරන්න දෙයක් තිබිලා තියෙන්නේ කුමක් නිසාද? ඒක දිගින් දිගට පවතිනවා කියන තියෙන වැරදි දැක්ම නිසා. හරි? දිගින් දිගට පවතිනවා කියන වැරදි දැක්ම නිසා අපිට උපාදාන කරන්න දෙයක් ඉතුරුලා තියෙන්නේ. දෙයක් තියෙන්නේ. අන්න ඔය ටික දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කච්චාන ගුත්ත ඉත්තාවතාපිකෝ කච්චාන සම්මාදිට්ඨියෝති. කච්චාන උපමනකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරන සබ්බ මත්තිතිකෝ කච්චාන අයමේකෝ අන්තෝ. කච්චාන සියල්ල ඇත යන්න ඒකාන්තයකි. සියල්ල ඇත යන්න ඒකාන්තයකි. ඔන්න අපි ඉන්න අන්තේ. මොකද්ද? අපිට ඔක්කොම තියෙනවනේ. මොකද්ද තියෙන්නේ? ඇස තියෙනවා. රූප තියෙනවා. හරි? කන තියෙනවා. ශබ්ද තියෙනවා. නාසය තියෙනවා. ගඳ සුවඳ තියෙනවා. දිව තියෙනවා. රසය තියෙනවා. කය තියෙනවා. මේවා දිගින් දිගට තියෙනවනේ. අපිට කවදාවත් හිතෙනවද මගේ ඇහැ නෑනේ කියලා? මගේ කන නෑනේ කියලා හිතනවද? මේ ඔක්කොම අපිට තියෙනවා. දිගින් දිගට පවතින දේවල් අපිට තියෙනවා. දිගින් දිගට පවතින රූප තියෙනවා. දිගින් දිගට පවතින ශබ්ද ගන්ධ සුවඳ මේවා තියෙනවා අපිට. දිගින් දිගට පවතින ලෝකයක් තියෙනවා. සබ්බ මත්තිතිකෝ කච්චායන අයමේකෝ අන්තෝ. සියල්ල ඇත යන්න එක අන්තයකි. සියල්ල කියන්නේ මොකක්ද? සබ්බ සූත්‍රයේ ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවානේ සියල්ල කියලා කියනවා. සියල්ල කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ සියල්ල යනු මේ ඇසයි රූපයයි. කනයි ශබ්දයයි. නාසයයි ගඳ සුවඳයි. දිවයි රසයයි. කයයි පහසයි මනසයි අරමුණුයි. ඔය තමයි සියල්ල. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මම ඔය සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඔය සියල්ල ප්‍රතික්ෂේප කළා මම වෙන සියල්ලක් පනවනවා කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක වචන මාත්‍රයක් විතරයි. ඒක වචන මාත්‍රයක් විතරයි. නේතන්ටහනං විජ්ජති එහෙම දෙයක් සිදු වෙන්න බෑ කියනවා. සියල්ල නම් ඔය දේශනා කරපු සියල්ලයි. ඔය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සියල්ලයි මොකක්ද? චක්කුංචේව රූපාච. සෝතංචේව සද්ධාච. ඝානංචේව ගන්ධාච. ජීවහාචේව රසාච. කායෝචේව පොට්ටබ්බාච. මනෝචේව ධම්මාච. ඔය සියල්ලයි. සබ්බ සූත්‍රේ බලන්න. ඔය සියල්ලයි. එහෙනම් ඔතනින් ඉහා සියල්ලක් අය නැහැ. ඒක මේ දේශනාව සබ්බ මත්තිතිකෝ කච්චායන අයං ඒකෝ අන්තෝ. කච්චායන සියල්ල ඇත කියන එක ඒකාන්තයක්. සියල්ල කිව්ව මොකද්ද? ඇසයි රූපයයි කනයි ශබ්දයයි. මේවා ඇත. දිගින් දිගට පවතින ඇසක් රූපයක් ඇත. දිගින් දිගට පවතින කනක් ශබ්දයක් ඇත. ඇයි මේ අන්තයට එන්නේ? දිගින් දිගට පවතින මේ සියල්ල ඇත කියන අන්තයට එන්නේ ඇයි? ලෝක නිරෝධය දකින්න නැති නිසා. ලෝක නිරෝධය දකින්න නැති නිසා. ඒ කියන්නේ අර ඉතල මේ දේශනාවෙන් තිබුණේ ලෝක නිරෝධං කෝ කච්චානේ යථාභූතං සම්මප්පඤ්ඤය පස්සතෝ යාලෝකේ ආත්‍තිතාසාන හෝති. ලෝක නිරෝධය දකින්න නම් මේ ඇත කියන අන්තය නැති වෙනවා කියනවා. නැති වෙන්නේ නැත්තේ එහෙනම්. නැති වෙන්නේ නැත්තේ නිරෝධය දකින්න නැති නිසා. එහෙනම් ඔන්න සබ්බ මත්තිතිකෝ කච්චායන අයමේකෝ අන්තෝ. කච්චායන සියල්ල ඇත යන්න ඒක අන්තයකි.
සබ්බන් නත්තීතිකෝ අයන් දුතියෝ අන්තෝ සියල්ල නැත යන්න දෙවෙනි අන්තයයි. සියල්ල නැත යන්න දෙවෙනි අන්තය. සබ්බන් නත්තීතිකෝ කච්චයන අයන් දුතියෝ අන්තෝ කච්චයන සියල්ල නැත යන්න දෙවෙනි අන්තය. සියල්ල කිව්වේ මොකද්ද? ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගඳ සුවඳත්, දිවත් රසත්, කයත් පහසත්, මනසත්. දැන් මේ ටික ගත්තට පස්සේ ආයෙ වෙන මොන සියල්ලක්ද? පරලොව පරලොවක් තියෙන උතනනේ. ඔය ටිකේනේ. පරලොව කියලා 아무 දෙයක් තියනවද? සංසාරේ ඉතින් ඔය ටික න්‍යායති. අතීතේ ඔය ටික න්‍යායති. අනාගතේ ඔය ටික න්‍යායති. වෙන මොනවද? මොන වචන වලින් දැම්මත් මෙතනින් එහා දෙයක් අය නෑනේ. ඊළඟ ජීවිතයක් ගැන අපි හිතනවා නම් ඒ හිතන්න තියෙන්නේ ලස්සන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ අනාගතේ මම මෙහෙම ඉන්නවා මෙහෙම මං උපදීවි කියලා ගත්තා. එතනක් තියෙන පංච උපාදානස්කන්ධයක්මයි කියලා. එතනක් තියෙන්නේ හටගන්නේ පංච උපාදානස්කන්ධයක් නේ. එහෙම හිතුවත් අතීතී මම මෙහෙම හිටියා කියලා හිතුවත් එතන තියෙන පංච උපාදානස්කන්ධයක්ම නේ. එතකොට මේ ඔන්නේ නම් සබ්බන් නත්තීතිකෝ කච්චයනයන් දුතියෝ අන්තෝ සියල්ල නැත යන්න දෙවෙනි අන්තයයි. දෙවෙනි අන්තය තමයි සියල්ල නැත කියන එක. ඊට සියල්ල නැත කියන්නේ අන්තයක්. ඒ අන්තයේ තියෙන්නේ ලෝක සමුදය දකින්න නැති නිසා. එහෙනම් මේ අන්තේ නැති වෙනවා කියනවා ලෝක සමුදය දැක්කොත්. ලෝක සමුදයංකෝ කච්චන යථා භූතං සම්මප්පඤ්ඤය පසතු යා ලෝකී නත්තිතා සාන හෝති. නැත කියන අන්තය නැති වෙනවා. සමුදය දකින්නවා නම් එහෙනම් සමුදයයි නිරෝධයයි දකින්නවා නම් ඒක මොකද්ද? හේතුප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැතිවෙලා යනවා කියන එක. හරි? හේතුප්‍රත්‍යයෙන් හටගන්න සියලු දේ හේතු නැතිවෙලා යනවා කියන එක. ඒක තමයි මේ දකින්න කියලා කියන්නේ. ඒතේතේ කච්චාන උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. කච්චාන ওই අන්ත දෙකටම වැටෙන්නේ නැතුව තථාගතයන් වහන්සේ මැද ඉඳලා ධර්ම දේශනා කරනවා. බලන්න කොච්චර ලස්සනද. ওই අන්ත දෙකටම යන්නේ. ඇස තියනවා කියන අන්තයට යන්නෙත් නැහැ. නැත කියන අන්තයට යන්නෙත් නැහැ. කන තියනවා කියන අන්තයට යන්නෙත් නැහැ. නැත කියන අන්තයට යන්නෙත් නැහැ. මම ඉන්නවා කියන අන්තයට යන්නෙත් නැහැ. නැත කියන අන්තයට යන්නෙත් නැහැ. හරි? එතකොට මොකද්ද මේ දේශනා කරන්නේ? ඔය මැද ඉඳලා ධර්ම දේශනා කරනවා. කොහොමද? අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව ඇති තැන සංස්කාර හටගනී. සංකාර පත්‍ය විඥානං. සංස්කාර හටගත්තාම විඥානය හටගනී. විඥාන පත්‍ය නාම රූපං. විඥානයේ හටගත් තැන නාම රූපය හටගනී. නාම රූපච්ඡ සලආයතනං. නාම රූපය හටගත්තු තැන සලආයතන අසකනාසී දිවකය මනස හටගනී. හරි? සලආයතන පත්‍ය පස්සු. සලආයතන තියෙනවා නම් ස්පර්ශය හටගනී. ඇත්ත. හරි? පස්සපච්චය වේදනා. ස්පර්ශය ඇති තැන වේදනාව තිබේ. වේදනා පච්චය තණ්හා. වේදනාව ඇති තැන තණ්හාව තිබේ. තණ්හා පච්චය උපාදානං. තණ්හාව ඇති තැන උපාදාන තිබේ. උපාදාන පච්චය භවෝ. උපාදාන ඇති තැන භවය තිබේ. භව පච්චය ජාති. භවය ඇති තැන ජාතිය තිබේ. ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඉපදීම ඇති තැන මේ ජරා මරණ ශෝක පරිදේව මේ දේවල් තියෙනවා. ඔන්න හට ගැනීම. ඔන්න දුකේ හට ගැනීම. ඔන්න ලෝකේ හට ගැනීම. ඔන්න සියල්ලේ හට ගැනීම. හරි? ඔන්න සියල්ලේ හටගන්න විදිහ. ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛක් කන්දස සමුදයෝ හෝති. ඔන්න ඔය විදිහටයි මේ දුක්ඛස්කන්ධය හටගන්නේ. සමුදය වෙන්නේ. ඔතනයි ලෝකේ සමුදය.
ඔතනයි මේ ලෝකයේ සමුදය. ඔතනින් එහා දෙයක් අය ලෝකයක් කියලා දෙයක් නැහැ. චක්‍රාවාට ඒව ඔක්කොම අයිති ඔකට තමයි. කෙලවරක් නැති සසර ඕකට තමයි. හරි? ඊට පස්සේ අතීතයේ ගෙවාගෙන ආපු සසර ඕකට තමයි. අනාගතයේ ගෙවන්න තියෙන සසර ඕකට තමයි. ආය ඔතනින් එහා දෙයක් නැහැ. අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධෝ. අර ටික දකිනවා නම් ඒ ටික හොත්තට යා දකිනවා නම් අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව ටිකක්වත් ඉතිරි නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණොත්, අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ වුණොත් එහෙම සංඛාර නිරෝධෝ. සංඛාර නිරුද්ධ වෙලා යනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධ වුණොත් එහෙම විඥානය නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥානය නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. නාම රූප නිරුද්ධ නම් සලආයතන නිරුද්ධ වෙලා යනවා. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. සලආයතන නිරුද්ධ නම් නිරුද්ධ වෙනවා නම් ස්පර්ශය නිරුද්ධ වෙනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය නිරුද්ධ නම් වේදනාව නිරුද්ධ වෙලා යනවා. වේදනාව නිරුද්ධ නම් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිරුද්ධ නම් උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ නම් භවය නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ නම් ජාති නිරුද්ධ වෙනවා. ජාති නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධ වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඔන්න ඔය විදිහට මේ දුක්ඛක්ඛන්දය නිරුද්ධ වෙනවා. ඒතර මෙතෙන්ද එන්න තියෙන්නේ මේ ලෝකේ හට ගැනීමත් ලෝකේ නිරුද්ධ වීමත් දැකීමෙන්. හරි? ලෝකේ හට ගැනීමත් නිරුද්ධ වීමත් දැකීමෙන් මෙතෙන් එන්න තියෙන්නේ. එහෙනම් පින්වත්නි අපිට එහෙනම් මෙන්න මේ ටික නොදැකීමමයි, මේ ටික නොතේරීමමයි මේ ලෝක සත්‍යය හිර වෙලා ඉන්න හේතුව. මේ ඇත කියන අන්තයයි නැත කියන අන්තේ හිර වෙලා ඉන්න හේතුව මේ ලෝක සත්‍යය මේ ටික නොතේරීමයි. එතකොට මේ චන්න ස්වාමීන් වහන්සේට මෙතනින් අර මෙදෙන්ට බැරි වුණේ මෙන්න මේ හට ගැනීම නැතිවීම තුල තමන්ගේ නුවණ නොයදවීම තුල නිසා. හරි? මේ හට ගැනීම නැති ලෝකේ හට ගැනීම නැතිවීම ගැන තමන්ගේ නුවණ නොයදවීම නිසා හිර වෙලා හිටියා. ඒක දැනගත්ත කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ. ඇයි? දැන් කිව්වනේ ගිහිල්ලා අනිත්‍යයි කියලා මට තේරෙනවා. අනාත්මයි කියලා මට තේරෙනවා. හැබැයි මේ ඒ අනාත්මයේ දකින්න අනිත්‍ය දකින්න මම මෙහි ඉන්නවා කියලානේ මට හිතෙන්නේ. ඒ ආත්මයේ තුලටනේ මම එන්නේ. ඒ ආත්මය මට මිදෙන්න බෑනේ. හරි? අනිත්‍ය දකින්න අනාත්මයේ දකින්න ආත්මය මෙහි තියෙනවා. එතනනේ හිටියේ චන්න ස්වාමීන් වහන්සේ. ඒතර අන්නේ ආත්මය තමන්ගේ ඒ ආත්ම දෘෂ්ටිය ඒක ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේක නොදැකීම නිසා. ඒකනේ අර අස්සජි ස්වාමීන් වහන්සේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචියෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ. හේතුප්‍රත්‍යයෙන් හටගන්න යම් දෙයක් ඇද්ද ඒක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යේ ධම්මා හේතුප්පබව යම් ධර්මයක් තියෙනවද හේතුප්‍රත්‍යයෙන් හටගන්න ඒක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ තථාගතයන් වහන්සේ ඒක දේශනා කරනවා. තේසංචෝ නිරෝධෝ ඒවල නිරුද්ධ වීමක් දේශනා කරනවා. ඒවං වාදී මහා සමනෝ අස්සජී ස්වාමීන් වහන්සේ මේ ටික දේශනා කරද්දී ඒකනේ උපතිස්ස පරිබ්‍රාජකයාගේ සිතේ සෝතාපන්න සම්මාදිට්ඨිය ඉපදුනේ. ආත්ම සම්මාදිට්ඨිය ඉපදුනා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණයි කියන එකනේ.
සම්මා දිට්ඨිය ඉපදුනා කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණයි. සක්කාය දිට්ඨිය ඒතර මේ සක්කාය එමෙත්ත මේ පංච උපාදානස්කන්ධය ආත්ම වශයෙන් ගන්නෑ. රූපය ආත්ම වශයෙන් ගන්නෑ. රූපයේ තුලාත්මය තියෙනවා කියලා ගන්නෙත් නෑ. රූපේ ආත්මෙන් හැදිලා තියෙනවා කියලා ගන්නෙත් නෑ. ආත්මය තුළ රූපේ තියෙනවා කියලා ගන්නෙත් නෑ. වේදනා සංඥා සංකාර මේ කිසිවක් ආත්ම වශයෙන් ගන්නෑ නේ. ඒ ටික තේරීම තුළ සම්මාදිට්ඨියටපත් වීම තුළ එහෙනම් ඒ ආත්ම දෘෂ්ටියෙන් ගන්නේ මම කියලා මගේ වසඟී කියන්නේ මම කියලා මගේ වසඟී පවත්වන්න පුළුවන් කියලා මේ ආත්ම දෘෂ්ටියෙන් ගන්නේ යමෙක් ගන්නවා නම් ගන්නේ ආත්ම දෘෂ්ටිය පවතින්නේ මෙන්න මේ හේතුප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන මේ ආර්ය න්‍යාය නොතේරීම නිසා. ආර්ය න්‍යාය නොතේරීම නිසා. ඒතර ඒක මේ කියන්නේ එහෙනම් මේ ආත්ම දැන් අර පෙරලා නැවත වතාවක් අර ආත්මයටම එනවා කියන එකනේ කිව්වේ මේ චන්න ස්වාමීන් වහන්සේ. මට අර ටික තේරුණාට මේ ආත්මයටම එනවා. ඒ කියන්නේ ආත්මයටම එනවා කියලා කියන්නේ ඒ අනිත්‍ය දකින්න මම මෙහි ඉන්නවා. අනාත්මය ගැන කල්පනා කරන මම මෙහි ඉන්නවා. හරි? එතකොට තේරෙන්නේ මේ මම කියලා ගන්න කෙනත් මෙතනම මැවෙන මෙතනම හට ගන්න කෙනෙක්. මෙතනම නිරුද්ධ වෙන කෙනෙක් කියලා. මම කියලා වෙනම කෙනෙක් ඉන්නවා ස්ථිර වශයෙන්. මේවා දකින්න මම කියලා වෙනම කෙනෙක් ඉන්නවා. නොතේරෙන්නේ මේ ඇසින් රූපේ දකින්නකොට ඇසයි රූපයයි විඥානය එකතු වෙනකොට එතන තමයි රූප උපාදානස්කන්ධය හැදෙන්නේ කියලා නොතේරීම. එතන තමයි වේදනා උපාදානස්කන්ධය. අර මහාත්‍ය පදුම සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු අර ඇස බිඳිලා නැත්තම් ඇස ඉස්සරහට රූපේ පැමිණලා නම් ඒකට කෙරෙහි මානසිකාරය යොමුලා නම් ඒ කෙරෙහි විඥාන එතන විඥානය පිහිටනවා. අන්නේ කෙනාගේ විඥානයේ පිහිටන කෙනාගේ යම් රූපයක් ඇද්ද ඒක රූප උපාදානස්කන්ධය කියලා. ඒතර එතන ඒ මොහොතේනේ රූප උපාදානස්කන්ධය සකස් වුනේ. ඒතර ඒ රූප උපාදානස්කන්ධය ඒ මොහොතේ සකස් වෙනකොට මෙහි මම කියලා වෙනම කෙනෙක් නැහැනේ. අරක දැනගන්න. මම කියලා මෙහි වෙනම කෙනෙක් නැහැනේ. එතනනේ වේදනා උපාදානස්කන්ධය හැදුනේ. ඒතර මම කියලා වෙනම කෙනෙක් නැහැනේ. මම කියලා කෙනෙකුයි ආය වේදනා උපාදානස්කන්ධය වෙනම එකක් නැහැනේ. අතනනේ සංඥා උපාදානස්කන්ධය හැදුනේ. සංස්කාර විඥාන උපාදානස්කන්ධ ටික හැදුනේ. ඒතකොට එතන ඇසින් රූපේ දකින්නකොට හැදුනේ පංච උපාදානස්කන්ධයට අමතරව මම කියලා මෙහි වෙනම පංච උපාදානස්කන්ධයක් නැහැනේ. එහෙනම් මම හැදුනේත් එතනමනේ. හරි. ඒතකොට එතනනේ ඇස හැදුනේ කන නාසය දිවකය මනස හැදුනේ මම කියලා මම අරන් තින්නේ ওই ටිකනේ. ඒතර මම කියලා මම අරන් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ওই ටිකනේ. ඒතර ওই ටික හැදුනෙත් එතනමනේ. එහෙනම් එතන මේක නිරුද්ධ වෙනවනේ. එහෙනම් මම කියලා දිගින් දිගට පවතින මමක් මම හදාගන්නේ මෙන්න මේ හට ගැනීම නැතිවීම නොදකින නිසා. ලෝක සමුදය නිරෝධය නොදකින නිසා. ওই අන්ත දෙක තුල අපි ඉන්නේ. ඒ අන්ත දෙකෙන් බැහැර වෙන්න බැරි ඔක නොදකින නිසා. චන්න ස්වාමීන් වහන්සේලාත් ওই අන්ත දෙකෙන් ඒ අන්ත දෙක තුල වාසය කළා. හරි. එතනින් බැහැර වෙන්න බැරි වුණේ. සම්මාදිට්ඨිය උපදව ගන්න බැරි වුණේ ඔය හට ගැනීම නොදැකීම නොදකින නිසා. ඒක නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේ අර විදිහට ඇවිල්ලා අනේ මට මේ ධර්මයේ දකින්න මට ධර්මයක් කියා දෙන්න කියලා දේශනා කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ වෙන වැල් වටාරම් ගැන කියන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ කච්චානගොත්ත ස්වාමීන් වහන්සේට දේශනා කරපු දේශනාව මෙතනදී කිනහැර දැක්වේ. ඒක නිසා දැනගත්තා මෙන්න දෝෂය. මේ දෝෂයෙන් අත් මිදෙන්න මෙන්න විසඳුම. මේ ටික නොදැකීමයි මේ දෝෂය. එහෙනම් මේකෙන් අත් මිදෙන්න මෙන්න විසඳුම කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ලස්සනට ඒ විසඳුම කියා දුන්නා. ඊපස්සේ චන්න ස්වාමීන් වහන්සේගේ සිටි අන්න අර පැහැදීමත් එක්ක චන්න ස්වාමීන් වහන්සේගේ සිටේ පුතුම තරම් සතුටක් ඉපදුණා. චන්න ස්වාමීන් වහන්සේ මේ කියනවා "ඒවමෙතං ආවසු ආනන්ද ආනන්දයන් වහන්සේ ඒක එහෙමමයි. ඒක එහෙමමයි.
යේසං ආයස්මන්තානං තාදිසා සබ්‍රහ්මචාරයෝ අනුකම්පකා අත්තකාමා ඕවදකා අනුශාසකා. තව කෙනෙක් කෙරෙහි අනුකම්පා කරන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ওই විදිහටමයි කළ යුත්තේ. ඒකමයි මේ කළේ. ඒකමයි මේ කළේ. බලන්න කොච්චර නිහතමානීකමක් ඇති වුණාද කියලා. ඒ නිහතමානීකමට එන්නේ නැතුව කොච්චර බුදුරජාණන් වහන්සේ ළඟින් ඇසුරු කළත් බෝසතාණන් වහන්සේත් එක්ක එකටම අවුරුදු 29ක් ගත කළත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ එකම විහාරයේ වාසය කළත් එකම තැන වාසය කළත් කොච්චර ධර්මයේ හුවත් ධර්මයක් අහන්න නැතිනේ. ඒකනේ අර ටික දැනගෙන හිටියේ. ධර්මයක් අහන්න නැති. එහෙනම් මෙන්න මේ නිහතමානීකමට එන්නේ නැතුව මේ නිහතමානීකමට එන්නේ නැතුව ධර්මයේ දකින්න බෑ. ඒක නෙමෙයි පෙන්වන්න කරන්නේ. ධර්මයේ දකින්න බෑ. ඉදංච පනමේ ආයස්මතෝ ආනන්දස්ස ධම්මදේශනං සුත්වා ධම්මෝ අபிසමේතාති. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ දෙයක්ද මේ දේශනා කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ කච්චානගත ස්වාමීන් වහන්සේ දේශනා කරපු කච්චානගත සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒතර කච්චානගත ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව ආනන්ද ස්වාමීන් වහන්සේ මේ චන්න ස්වාමීන් වහන්සේට දේශනා කරද්දී චන්න ස්වාමීන් වහන්සේ ඒ ධර්ම දේශනාව අහලා ධම්මදේශනං සුත්වා ධම්මෝ අபிසමේතෝති ධර්මය අවබෝධ කළා. අර ධර්මය අවබෝධ කරන්න බැරුව ධර්මය අවබෝධ වෙන්නේ නැතුව යම් තැනක හිර වෙලා හිටියානම් අන්න එක නිදහස් වුණා. ධර්මය අවබෝධ වුණා. එහෙනම් පින්වත්නි කොච්චර ආශ්චර්යද? කොච්චර ආශ්චර්යද? මේ ධර්මය අවබෝධ කරගන්න ධර්මයෙන් පිහිට හොයාගන්න ධර්මය දකින්න පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් මේ ගැඹුරු ගාම්භීර ධර්මයේමයි උපකාර වෙන්නේ. ඒ ධර්මයේමයි පරිශීලනය කළ යුත්තේ. ඒ ධර්මයේමයි පිහිට කරගත යුත්තේ. වෙනත් වැල්වටාරන් නෙවෙයි. හරි? වෙනත් දේවල් නෙවෙයි. ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න. උතර තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මයම ඔබ නුවණින් කල්පනා කරන්න. සම්මා දිට්ඨිය උපදව ගන්න ඔබට ඒක හේතුවක් වේවි. ඒ හැම දෙයකම තියෙන්නේ දුකේ හට ගැනීම, දුක නැතිවීම, දුක නැති කරන මාර්ගය. මෙතනක් තිබුණේ ඒ ටික තමයි. දුක තිබුණා, දුක හටගන්න මෙහෙමයි කියලා තිබුණා. දුක නැති කරන්න මෙහෙමයි කියලා තිබුණා. දුක නැති කරන මාර්ගය මේකයි කියලා තිබුණා. ඒක තමයි මේ තියෙන චතුරාර්ය සත්‍යය. ඒක නිසා ඔබ අප හැමදෙනාට ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේම සරණ ගිහිල්ලා ඒ ධර්මයේම සරණ ගිහිල්ලා ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහිල්ලා ඒ උතුම් ධර්මයේ දකින්න සම්මාදිට්ඨිය උපතව ගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ සම්මාදිට්ඨි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සැප්තැම්බර් මාස 16 වෙනි දිනට 61 වෙනි උපන්දිනයේ යෙදුන පින්වත් ඒ.ඒ.සී.ඒ. පෙරේරා මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ සැප්තැම්බර් මාස 11 වෙනි දිනට එනම් අද දිනට උපන්දිනයේ යෙදෙන රජිතා වජිරමාලී දිනයටත් සැප්තැම්බර් මාස 16 වෙනි දිනට 61 වෙනි උපන්දිනයේ යෙදෙන ඒ.ඒ.සී.ඒ. පෙරේරා මහත්මියටත් ආශිර්වාද කිරීමයි. ඉතින් මේ පින්වතුන් මේ ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වලා ධර්ම දානමය පින රැස් කරගත්ත මම මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්ත පින් කැමති සියලුම දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ට ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේ පරිලෝකීය දෙමාපියන් වන ඒ.ඒ. ඇල්බර්ට් පෙරේරා පියාණන්ට W.D. සැල්පිනෝනා මෑණියන්ට ආර්.පී. පොඩිඅප්පුහාමි සහ එස්.එස්. පෙරේරා යන පියවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ
අප සියලු දෙනා නමින් දායකත්වයේ දරූ සියලු දෙනා නමින් අපෝපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා පරලෝ ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. රංජිත් ප්‍රේමසිරි ස්වාමි පුරුෂයාටත් කසුන් චන්දිමාල් පුතුණුවන්ටත් ඕෂිනී චතුමාලී සහ රශ්මි තරුප්‍රභා යන දියණිවරුන්ටත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරෝතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් සතර අපා දුකට නොවැටි මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ පින් උපකාර වෙත්වා. දැනට අසනීප තත්ත්වයෙන් පසුවන සෝමාවතී උඩගම මෑණියන්ට ඉක්මන් සුවය නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දායකත්ව දරූ පින්වතුන්ටත් මෙම ධර්ම දානය සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ සුවසේ ධර්මයේ හැසිරීමට අනුග්‍රහය පිණිසත් තව තවත් පින්දහම් රැස් කර ගැනීමට අවස්ථාව ලැබීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්ව දරූ පින්වතුන්ට එම පවුල්වල සියලුම දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුදුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.